පෙරලන්න ඔබ සමග දේ වචනේ තිබෙනවා නම් 1 යොහන් දෙවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 14 වෙනි පදයේ දක්වා. හාලෙලූයා. 1 යොහන් යොහන් 2:12 සිට 14 දක්වා. හාලෙලූයා. මම අද කතා කරන්න යන්නේ වර්ධනයේ පියවරයන් කීපයක්. පියවරයන් 3ක් තිබෙනවා. සිස්ටම් මෙතන වාඩි. වඩ පහසුයි. හාලෙලූයා. ළඟින් ඉන්න කෙනාට කියන වර්ධනය වෙන්න. ආමෙන්. බාලයෝ වෙන්න එපා, වර්ධනය වෙන්න. බය නැතුව කියන්න. බාලයන් මෙන් හැසිරෙන්න එපා, වර්ධනය වෙන්න කියලා කියන්නේ. අපි හිතනවා මේ බාලයෝ කියන්නේ පොඩි අයෝ කියලා. ඇත්තටම පැම්පර් අඳින, සන්සූට් අඳින, සූපු බොන, රැවුල තියෙන අයත් ඉන්නවා. මොකද ඔවුන් බාලයෝද වැඩිහිටියෝද කියලා නිගමනය වෙන්නේ ඔවුන්ගේ හැසිරීම අනුවයි. ආමෙන්. ඔබ අවුරුදු කීයක් දෙවියන් වහන්සේ තුලද? ඔබ කල්පනා කරන් තාම 1 යොහන් හොයනවා කියනවා කියන්නේ අපි තාම බාලයි. මම ඔබව හෙලා දකින්නවත් බැනවදිනවත් දොස්තරවනවත් නෙමෙයි. කල්පනා කරන්න. අපි මේ වෙනතුරු දෙවියන් වහන්සේ තුල ඇවිල්ලා ඉන්න අවුරුදු ගාණක්. අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට ගොඩනගලත් මවලා තියෙනවා. අපේ පාපන් වලට සමාව දීලා අපු අලුත් මැවිල්ලක් කරලා තියෙනවා. නමුත් අපි ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතටද වර්ධනය වෙන්නේ. පෞල්තුමා කියනවා නුඹලා ගුරුවරුව සිටින්න ඕන වෙලාවේ තාමත් නුඹලා බාලයන් මෙන් හැසිරෙනවා. දැඩි මාංශ කන්න ඕන වෙලාවේ මම නුඹලාට කිරි අරගෙන එන්න වෙනවා. මොකද නුඹලාගේ වර්ධනය තාම නැති නිසා. සිනේවන්ත සහෝදර සහෝදරි අද දවසේ කතා කරන්න යන්නේ අපූර්ව චරිතයක් ගැන. ඒ තමයි පේතෘස්තුමා. පේතෘස් යේසුස් වහන්සේ වෙතට එනකොට විවාහ විච්ච මිනිසෙක්. පේතෘස් යේසුස් වහන්සේ වෙතට එනකොට ඔහු විවාහ වෙලා රැකියාවක් කරබ හිටපු මිනිසෙක්. නමුත් ඔහු බාලයෙක් මෙන් හැසිරුණා. ඔහු යේසුස් වහන්සේ තමක මේ පොළවේ කටයුතු කරනකොට ඔහු බාලයෙක් මෙන් හැසිරිච්ච අවස්ථාවන් බොහෝයි. නමුත් යේසුස් වහන්සේ මාළොන්ගෙන් නැගිට්ටන් පස්සෙත් බාලයෙක් වගේ හැසිරිච්ච අවස්ථාවන් තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේ ස්වර්ගස්ථානට උනන් පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඔහු පිටට පැමුණුනන් පස්සේ ඔහු යෞවනෙක් මෙන් කටයුතු කරා. තවදුරටත් බාලක්‍රියා නෙමෙයි යෞවනෙක් වගේ. නමුත් පසු කාලිනව ඔහු සභාවට යැවුම් පත්‍ර 2ක් ලියනවා. 1 පේතෘස් 2 පේතෘස් ඔහු පියෙකු ලෙස කටයුතු කරා. මේ උදෑසන ඔබ බාලයෙක් නම් මම කැමති ඔබ යෞවනෙක් වෙනවට. මේ උදෑසන ඔබ යෞවනෙක් නම් මම කැමති ඔබ පියෙක් වෙනවට. මේ උදෑසන ඔබ බාලයෙක් නම් මම කැමති ඔබ තරුණියක් වෙනවට. ඔබ මේ උදෑසන තරුණියක් නම් මම කැමති මේ උදෑසන ඔබ මවක් වෙනවට. මේ වර්ධනයේ පියවරන් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සියලු දෙනාම කියවන 12 13 14. 1 යොහන් 2:12 13 14. මාගේ ප්‍රිය දරුවනි නුඹලාට ලියා එවන්නේ උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමා කරනු ලැබූ බැවින්ය. පියවරුනි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැම්මේ සිටින්නා වූ තනන් වහන්සේව අඳුනන බැවින්ය. තරුණියනි නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප්‍රිය දරුවනි නුඹලාට ලියා එව්වේ නුඹලා පියාණන් වහන්සේ අඳුනන බැවින්ය. පියවරුනි නුඹලාට ලියා එව්වේ නුඹලා පටන් ගැම්මේ සිටින්නා වූ තනන් වහන්සේව අඳුනන බැවින්ය.
තරුණයනි නුඹලාට ලියා එව්වේ නුඹලා ශක්තිමත් බැවින් නුඹලා තුල දෙවියන් වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවින්ය. යොහාන් කාටද කතා කරන්නේ? කියන්නේ පළවෙනි එක ප්‍රිය දරුවන්ට. දෙවෙනි එක බලලා කියන ටක් ගාලා පියවරුන්ට. තුන්වෙනි එක හයියෙන් කියන්න දැන් මම ආපහු කියන ඔබලා අහගෙන ඉන්න. මාගේ ප්‍රිය දරුවෙනි දුවල පුතාලා නුඹලාට ලියා එවන්නේ උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් දැන්ටමත් සමාව ලැබිලි ඉවරයි. පියවරුනි මවරුනි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැම්මේ සිට සිටින්නා වූ තැනන් වහන්සේව හඳුනන බැවින් උන්වහන්සේ විශ්වාස කරන බැවින් උන්වහන්සේ අවසානයේදී ඔබට ජය දෙනවා දන්නා බැවින්. තරුණ තරුණියනි මම නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින් වචනය අනුව ජීවත් වෙලා ආඥාවන් අනුව ජීවත් වෙලා ඔබ ජයගත් බැවින්. ආමෙන්. දැන් මම මේ බයිබල් පදේ පොඩක් එහා මෙහා කරනවා. මොකද හේතුව පේත්‍රුස් ලියනකොට මුලින්ම දරුවන්ට ඊට පස්සේ තාත්තලාට ඊට පස්සේ තරුණයන්ට. මම කැමති මුලින් දරුවන්ට ඊළඟ පියවර තරුණෙක් වෙන්න ඊළඟ පියවර පියෙක් වෙන්න කියන දෙයට. I am writing to you, dear children, because your sins have been forgiven on account of his name. මගේ ප්‍රිය දරුවනි නුඹලාට ලියා එවන්නේ උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමා කරනු ලැබූ බැවින්ය. සෙනෙහවන්ත සහෝදරය සහෝදරී අපි මේ ලෝකෙට වහල් වෙලා පාපයට වහල් වෙලා ස්වාමින් වහන්සේව අඳුනන්නේ නැති අඳුරු කාලයක ජීවත් වෙච්ච සෙනගක්. අපි වෙන දෙවිවරුන්ට නමස්කාර කරපු ගස් ගල් වලට නමස්කාර කරපු ඒ වගේම ඉර හඳ තාරකාවන්ව පස්සේ ගිය සෙනගක් හැටියට හිටපු අපි ඒ අන්ධකාරයෙන් අපව විස්මපත් ආලෝකයට උන්වහන්සේ ගෙනාවා. මේ එළිදරව්වට උන්වහන්සේ ගෙනාවා. නමුත් ටික කාලයක් උන්වහන්සේ තුල ආවත් අපි ගාව බාල ස්වභාවය තිබෙනවා. අපි ගාව ලාමික ස්වභාවය තියෙනවා. උදාහරණයකට පේත්‍රුස් යේසුස් වහන්සේ වෙත එනකොට ඔව් මසුන් අල්ලන්න ගිහිල්ලා හිස් දැල් හොද හිටියේ. ලූක් 5 අපි බැලුවා නම් පෙරලන්න එපා ඔබ ලියාගන්න ලූක් 5 ඔව් හිස් දැල් හොද ඉන්න අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඔබ කැඳවලා කියනවා මෙතන බටන් නුඹ බලවත් දෙයක් දකින්න යනවා. නුඹේ දැල් ගැඹුරට දාන්න එවිට මාළු ගොඩක් හම්බෙනවා. ඔව් හාස්කම දැක්කා. අපිත් ඒ ආකාරයෙන් යේසුස් වහන්සේගේ හාස්කම දැකලා උන්වහන්සේ වෙතට ආවා. අපි යේසුස් වහන්සේ වෙතට ආවත් තාම සිගරට් එක බොන එක, තාම බීඩිය බොන එක, තාම කේන්ති යන එක, තාම නෝනට බිරිඳට නැත්තම් මාත්‍යට කැහගාන එක, තාම අසල්වාසිත් එක්ක රණ්ඩු කරන එක, තාම පාපිෂ්ඨ ක්‍රියා යෙදෙන එක තියෙන්න තිබුණා. මොකද ඔබ බාලයන් මෙන් හැසිරෙන නිසා. ඔබගේ ගෙදර බේදේ තිබෙනවා නම් ඒ ඔබ බාලයෙක් මෙන් හැසිරෙන නිසායි. ඔබ ගෞරවය දිය යුතු පුද්ගලයාට ගෞරවය දෙන්නේ නැත්තේ ඒ ඔබ තාම බාලයෙක් නිසායි. මම ඊළඟට කියන්නේ අනේක ගැන අහලා අප්සෙට් ගන්න එපා. ඔබට දේශපාලන පක්ෂ තියෙන්නේ තාම බාලය නිසායි. මොකද අපි දේව දරුවෝ අපි ස්වර්ගික සෙනග අපිට ඇති දේශපාලනයක් නැහැ. අපි දෙවියන් වහන්සේ වෙතට යන. අපි මේ తాවකාලිකව අවුරුදු 80ක් නැත්නම් 100ක් ඉන්න ආපු කුලියට ගත්ත ගයක් මේ තියෙන්නේ. අපිට මෙහෙ ඇති දේශපාලනයක් නැහැ. අපිට රාජ්‍යයක් ඉන්නේ. ඒ රාජ්‍යරුව දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේ. ඉතින් අපි එතනට යන්න ආපු අමනක් මිසක් මේ දේශපාලනය කරන කැඳවල නෑ. ඒක නිසා මේක කොළ පාට, මේක නිල් පාට, මේක රතු පාට මේවා කතා කරන්නවත්, මේ ගැන විවේචනය කරන්නවත්, මේ ගැන දුක් වෙන්නවත් අපි කැමති නෑ. මොකද ඔබ බාලයෙක් නම්
ඔබ මේවල නතර වෙලා ඇති. නමුත් සිනේවන්ත සහෝදරය සහෝදරී ඔබ වර්ධනය වුණු මනුස්සෙක් නම් ස්වාමින් වහන්සේ තුල මේ සිංහල රට, මේ බෞද්ධ රට, මේ හින්දු රට, මේ කතෝලික රට, එහෙම නැත්නම් මේක මුස්ලිම් රට, එහෙම නැත්නම් මේක මුස්ලිම් සෙනග, මෙයා සිංහල, මෙයා දෙමළ, මෙයා බෞද්ධ කියන එකක් නෑ. අපි ඔක්කොම දේවදාරුවෝ. හැබැයි බාලයෙක්ව සිටනකම් සිංහලුන්, දෙමළුන්, මුස්ලිම්, බර්ගර් නමුත් බයිබලයේ තියෙනවා ග්‍රීක එක්වත් යුදෙව්වෙක්වත් අචර්මච්ඡේදිතෙක්වත් චර්මච්ඡේදිතෙක්වත් නෑ දේවදාරුවන්ට. එසේනම් අපි වර්ධනය වෙන්න ඕනේ මේ ආකල්ප වලින්. රටේ මිනිස්සු එහෙම හිටපු දෙයි. ඔබ මේ රටේ හිටියට ඔබ මේ රටට ආයිති සෙනගක් නෙමෙයි. ඔබ ස්වර්ගයට ආයිති සෙනගක්. එම නිසා අපි ස්වර්ගයට ආයිති සෙනගක් ලෙස කතා කරමු. මේ දවස්වල බොහෝ ප්‍රශ්න මේ රටේ. ඔගොල්ලෝ නිකන් හීනෙන් දැක්ක නැගිට්ටා වගේ කල්පනා කරගෙන අයියෝ මේ රට 2020 දෙසැම්බර් 29 වෙනිදා ඉරිදා දවසක් පාන්දර 3ට මට දෙවියන් වහන්සේ කිව්වා භයානක අවුරුදු 3ක් තියෙන්න යනවා කියලා. කීයද දෙනෙකුට මතකද ඒක? මම ප්‍රකාශ කරා භයානක අවුරුදු 3ක්. ඒක පිටරට නෙමෙයි ලංකාවේ. කල්පනා කරන්න 2020 දෙසැම්බර් 29 ඉඳන් අද වෙනතුරු මුලින්ම පටන් ගත්තේ නැව් දෙකක් ගිනි ගන්න. එකක් මඩ කළු පැත්තේ, එකක් කොළඹ පැත්තේ. ඊට පස්සේ ප්ලාස්ටික් ගොඩ එන්න ගත්තා. ඊට පස්සේ සීනි කේස් ආවා, සුදු ලුණු කේස් ආවා, කහ කේස් ආවා. ඔබට මතක් කරන්න බලන්න. දැන් ගෑස් කේස්, කිරිපිටි කේස්. පුදුම වෙන්න එපා. දෙවියන් වහන්සේගේ මිනිස්යාට දෙවියන් වහන්සේ එළිදරව් කරා භයානක අවුරුදු 3ක්. එහෙනම් අපි නායකත්වයට බණිමුද? එහෙම නැත්නම් දේශපාලනය කරමුද? නැහැ. ඔබගේ පුරවැසි භාවයේ ස්වර්ග රාජ්‍ය බව දැනගෙන ඔබ ජීවත් වෙන්න සතුටෙන් ප්‍රීතියෙන්. මොකද මේ රටවත් මේ නායකත්වයවත් මේ දේශපාලනයවත් නෙමෙයි ඔබ පෝෂණය කරන්නේ අහස පොළව මැව් දෙවියන් වහන්සේයි. හලෙලූයා. මගේ සෙනෙහවන්ත සහෝදරයා ඒ කාන්තාර මැදින් යනකොට උන්ට මස් නැකුවම ඔවුන්ට වටුව ගෙනලා මගේ දෙවියන් වහන්සේ දුන්නා. දිනපතා මන්න ගෙනලා දුන්නා. වතුර නැකුවම පර්වතය බෙදලා වතුර අරන් දුන්නා. යන්න මගක් නැති තැන මුහුද දෙබෑ කරලා පාරක් හදලා දුන්නා. ඒ දෙවියන් වහන්සේටයි ඔබ මම නමස්කාර කරන්නේ. මේ රටට මොකද වෙන්නේ කියලා තැන් තැන් වල කතා කරනවා නම් ඔබ බාලයෙක්. හෙට මොක් වෙයිද? ඔබ බාලයෙක්. ඔබගේ ගෑස් සිලින්ඩරේ පුපුරන්නේ නැහැ. මොකද ඔබ දේව පුත්‍රයෙක්. ලී ගෑස් එක දේවදූතයන්ව දාලා උන්වහන්සේක වහන්ට යනවා. එවැනි ඇදහිල්ලක්, එවැනි විශ්වාසයක් ඇති කරගන්න. ඔබගේ මුල්තැන් ගෙදර කිසි හිඟයක් තියෙන්නේ ඇති නෑ. මොකද අපි යෙහෝවා ජෛරේ දැක සපේන දෙවියන් වහන්සේ. ඔබ අත්තිවාරම් දාන්න පටන් ගන්න. ඔබ ගෙවල් හදන්න පටන් ගන්න. ඒට හේතුව මගේ දෙවියන් වහන්සේ තවමත් ජීවමානයි, හෙටත් ජීවමානයි, අනිද්දත් ජීවමානයි. උන්වහන්සේ සදාකාලයට සදාකාලෙ ජීවමානයි. බාලෙක් වගේ හිතන්න එපා. අඬන්න එපා, බය වෙන්න එපා, ලත වෙන්න එපා. ස්වාමින් වහන්සේ මගේ ස්වර්ගයේ තාත්තා. ඒ තනන් වහන්සේ කිව්වා පොළව මගේ පාපුටුවේ. නුඹ මගේ දකුණු පතේ ඉඳ ගන්න නුඹගේ සියලු සතුරන් නුඹගේ පාපුටුව කරන තුරු. එවැනි දෙවි කෙනෙක්ට එක්ක අපි කටයුතු කරනවා නම් පේතෘස් මෙසේ සඳහන් කරනවා. මාගේ ප්‍රිය දරුවනි, නුඹලාට ලියා එවන්නේ උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමා කරනු ලැබූ බැවින්ය. ඒ කියන්නේ ඔබගේ පොළොවේ ක්‍රමය, ඔබගේ පොළොවේ පාපයේ ක්‍රමය, ඔබ ඒකට වහල් වෙලා තියෙන ස්වභාවයෙන් මම දැන් නුඹව නිදහස් කළ ඉවරයි. දැන් අලුත් විදිහට හිතන්න, අලුත් විදිහට දකින්න, අලුත් විදිහට ජීවත් වෙන්න. තව දුරටත් ඔබ ලෝකේ වහලෙක් නොවේයි. ඔබ මාගේ ප්‍රිය දරුවෙක්.
තාම බොළඳ වැඩ තිබෙනවා. නුශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. ඔබ තුල තියෙන පාපය එළියට දාන්න. ඔබ තුල තියෙන මේ ආකල්ප එළියට දාලා දේව පුත්‍රයෙක් විදියට හිතන්න, දේව පුත්‍රයෙක් හැටියට දකින්න දෙවියන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරනවා. හලෙලූයා. සිනවන්ත සහෝදර සහෝදරී, ඔබට තියෙන්නේ එක දෙයයි. මෙයා පුරුෂෙක්, මෙයා ස්ත්‍රියෙක් කියලා දැකීම පමණයි. ආමෙන්. මෙයා දෙමළද, මෙයා සිංහලද, මෙයා මුස්ලිම්ද, මෙයා බර්ගර්ද, මෙයා චීනද, මෙයා ජපන්ද, ඒවා අපිට අදාළ නැහැ. ඔහු තුල ඉන්න තැනන් වහන්සේත් මා තුල ඉන්න තැනන් වහන්සේත් එකම තැනන් වහන්සේ. ඔහු ලැබූ බෞතිස්මයත් මම ලැබූ බෞතිස්මයත් එකම බෞතිස්මයයි. ඔහුගේ පාපේ ගත්තෙත් මගේ පාපේ ගත්තෙත් එකම ස්වාමින් වහන්සේ. අපි අබ්බා පියාණනි කියලා හඬ ගසන්නේ එකම දෙවි පියාණන් වහන්සේටයි. එහෙනම් ඔහුමයි සහෝදරයෝ. හලෙලූයා. හලෙලූයා. සිනවන්ත සහෝදර සහෝදරි, ඡන්දේ තියෙනවා නම් ඡන්දේ දාන්න. කැපුවත් කොළ කියලා කියන්න බෑ. දැන් කොලෙන් එක කොලයයි තියෙන්නේ මුළු පාර්ලිමේන්තුවටම. කැපුවත් ලා කොළ කියලා කියන්න බෑ. කැපුවත් රතු, කැපුවත් මෙරුන් පාට, කැපුවත් නිල් පාට කියලා කියන්න බෑ. ඒකට හේතුව අපි දේව පුත්‍රයෝ. කොයි පැත්තෙන් බැලුවත් අපි යේසුස් වහන්සේගේ ස්වරූපයට මවනු ලැබූ, උන්වහන්සේගේ සම්පූර්ණත්වයට කැඳවනු ලැබූ සෙනගක්. ආමෙන්. එම නිසා මේ සභාවේ සෙනග හැටියට බාලයන් වගේ වචන විහාර කරන්න එපා. ළඟින් එක්කනට කියන බාල ටොක්ස් දාන්න එපා. ආමෙන්. බාල ටොක්ස් දාන්න එපා කියන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හලෙලූයා. අපි බලමු 1 යොහන් 2:13. I am writing to you young men because you have overcome the evil one. තරුණයනි, නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. තරුණයනි, කවුද මේ තරුණයෝ කියන්නේ? තරුණයෝ කියන්නේ අවුරුදු 18, 19, 20, 21 නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙනවද? ඔබ උන්වහන්සේගේ වචනයත් එක්ක ගමන් කරනවද? ඔබ යේසුස්ගේ නාමයෙන් යක්ෂය දුරු කරනවද? ඔබ යේසුස්ගේ නාමයෙන් ඇදහිල්ල ප්‍රකාශ කරනවද? ඔබ යේසුස්ගේ නාමයෙන් රෝගය, මිනිසුන්ගේ තියෙන රෝග සුව කරනවද? ඔබ ඔබගේ ගේ ගැන ඇදහිල්ලෙන් ඉන්නවනම් මේ ගෙදරට කාටත් කොඩිවින කරන්න බෑ, හදිහුනියම් කරන්න බෑ. ඒ වගේම යේසුස්ගේ නාමයෙන් ඔබ ධර්මිෂ ජීවිතයක් ගත කරනවද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල තරුණ ජීවිතයක් ගත කරන්න. ආමෙන්. මගේ රැවුල දැන් ඉදීගෙන එනවා. ඇත්ත කිව්වනම් ඉදිලා. පේන්න තියෙන ඉදිලා වගේ. ඒත් ඔබ දන්නවද මම තරුණෙක් කියලා? මම ළඟදී සභාවකට ගියා. ඒ සභාවේ එක සහෝදරියගේ බර්ත්ඩේ එකක් තිබුණා. ඒ බර්ත්ඩේ එක තියෙන වෙලාවේ ඒ සහෝදරියට මම කිව්වා අපි සියලු දෙනාම නැගිට සිට මේ ඇන්ටිගේ උපන්දිනේට ස්තුති කියමු කිව්වා. හැමෝම hina වුණා. බලාගෙන ගියා මේ සහෝදරිය කැමති නැහැ කවුරුත් එයාට ඇන්ටි කියනවාට. මට අදාළ නැහැ ඒක. මම ඇව දැක්ක ඇන්ටි කෙනෙක්, මට නෙමෙයි ඒ සෙනගට ඉදිරියේ වැඩ හිටියෙක් එක්කද මං ඇන්ටි කිව්වා. ඉතින් හැපි බර්ත්ඩේ කියලා කේක් කාලා ඔක්කොම කරලා කෙට්ටුනෙන් පස්සේ සිස්ටර් සිල්වරින් මට ළඟට ඇවිල්ලා කිව්වා එයායි ඔය එක වයසේ ඔයා කොහොමද යට ඇන්ටි කියන්නේ කියලා. කට උත්තර නේ යට 55යි මටත් 55යි. ඔබ දන්නවා මම කතාවේ දක්ෂ මිනිහෙක් නේ. මම කිව්වා මට හැංගෙන්නේ නැහැ මම 55 කියලා, මට හැංගෙන්නේ මම තාම කොල්ලෙක් කියලා. කී දෙනෙක් හිතනවද ඒක වැරදි කියලා? ඒ වචනේ තුල බලන්න. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ අනුව ගමන් කරනවා නම් ඔබ තරුණයෙක්.
තරුණයෝ බලවත් දේවල් කරනවා. තරුණයෝ බලවත් බර උසුලනවා. තරුණයෝ අනිත්‍යයන්ට කරන්න බැරි දේ කරනවා. සෙනෙහවන්ත සහෝදරයා ඇදහිල්ලෙන් ඔබ වැඩ කරනවා නම් ඔබ මේ සභාවේ තරුණෙක්. දේව වචනය අනුව ජීවත් වෙනවා නම් ඔබගේ වයස 100 වුණත් ඔබ මට තරුණෙක්. ආමේන්. හලෙලූයා. ඔබ වචනයෙන් පටහැනිව තාම රණ්ඩු සරවල් කරගෙන ඉන්නවා නම් ඔබ 60 පැන්නත් මට ඔබ බාලයෙක්. නමුත් ඔබ හාස්කම් කරනවා නම් පුදුම දේ ඇදහිල්ලෙන් බලාපොරොත්තු වෙනවා නම් ඔබ තරුණෙක්. ගෝත්‍ර 12ක් යා දේශේ බල්ලෙන්න. නමුත් ජොෂුවයි කාලෙබුයි ඇවිල්ලා කිව්වා ඒ දේශය දෙවියන් වහන්සේට පුළුවන් අපිට දෙන්න. ගෝත්‍ර 10ක් බය වුණා. නමුත් ඒ වෙනකොටත් කාලෙබ්ට අවුරුදු 80කට කිට්ටු කරලා. නමුත් කාලෙබ් කියනවා මට මේ කන්ද ගන්න ජොෂුවා මට අවසර දෙන්න. සෙනෙහවන්ත සහෝදරයා ඔහු 80 වුණත් ඔහු තරුණයෙක් මෙන් කටයුතු කරා. ඒට හේතුව ඔහුගේ ඇදහිල්ලයි ඔහු තරුණයෙක්. ස්වාමින් දෙස බලා සිටින මිනිසයා ඔහුගේ සවිය අලුත් වන්නේය. රාජාලියෙක් මෙන් ඉහළ නගිනවා. ඔබගේ වයස නෙමෙයි ඔබගේ ඇදහිල්ල කොතරම් බලවත්ද ඒ විට මං කියන්නම් ඔබ තරුණයෙක්ද නැත්නම් බාලයෙක්ද කියලා. ආමෙන්. හලෙලූයා. ඔබ දන්නවද පේතෘස් බාලයෙක් මෙන් හැසිරුණා. මම ජේසුව අඳුරන්නේ නැහැ කිව්වා. දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. මම ජේසුව අඳුරන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේම යේසුස් වහන්සේව අල්ලගත්තු වෙලාවේ ඔව් කඩුවක් ඔහුගේ ඉනේ තිබිලා ඔව් උත්තම පූජකයාගේ සේවකයාගේ කන කැපුවා. පාස්ටර් මට 84000ට නැග්ගා. ඒ කියන්නේ ඔබ බාලයෙක්. මට තද වුණා පාස්ටර් මං කියලා දැම්ම පාස්ටර්. ඒ කියන්නේ ඔබ බාලයෙක්. මම මෙයාම දන්නේ නැහැ. සමහර පුරුෂයෝ ඉන්නවා බස් ස්ටෑන්ඩ් එකට ගියාම වයිෆ් අඳුරන්නේ නැහැ. ඔව්. ඉතින් වයිෆ් කියනවා මී ළඟට එනවකෝ. සිස්ටර් නංගි කතා කරාද? මල කෝලං. ඔය බාල ස්වභාවය. තව ඇන්දියා බලනවා නම් ඔබ බාලයෙක් තාම. පාස්ටර් අඳින්නේ මොනවද කියලා බලනවා නම් ඔබ තාම බාලයෙක්. ඔබ අඳින්නේ අර අල්ලපු ගෙදර මිනිස්සයා මොනවද අඳින්නේ? ඒගොල්ලන්ට කොහොමද මේ දෙවුනුව? ඔබ තාම බාලයෙක්. ඔබ අනිත් ඇඟ විවේචනය කරනවා නම් ඔබ තාම බාලයෙක්. පෙරලන්න මා සමග යොහන් සුභාරංචියේ 21 වෙනි පරිච්ඡේදය. යොහන් 21:20-21 හයියෙන් කියවන්න. පේතෘස් හැරි යේසුස් වහන්සේ ප්‍රේම කළාව් රාත්‍රී කෑමද උන්වහන්සේගේ ලැපැත්තට හාන්සි වී සිට ස්වාමිනී ඔබ මා පාවත දෙන්නා කවුදයි ඇසුවාද? ගෝලයා පස්සේ එනවා දුටුවේය. පේතෘස් ඔහු දැක ස්වාමිනී මොහු ගැන කිමෙක්දයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස් වහන්සේ පේතෘස් ගැන ඔහුගේ මරණය සම්බන්ධව අනාගත වාක්‍යයක් කිව්වා. දැන් පේතෘස් මුණ එල්ලගත්ත ඒ වචන ටික අහලා. ඊට පස්සේ පේතෘස් දැක්කා යොහන් එනවා. ස්වාමිනී ඔබ වහන්සේ අරයා ගැන මොනවද කියන්නේ? යේසුස් වහන්සේ ලස්සන වචනයක් කියනවා මං එනකන් එයා ඉන්නවනම් ඒක මගේ වැඩක්. ඔබට මොකක්ද තියෙන වැඩේ? මොකද්ද මේ ප්‍රශ්නේ? බාලයේ ස්වභාවය. ඔබ අනුන් ගැන හොයලා බලනවා කියන්නේ ප්‍රේමයට නෙවෙයි විනිශ්චය පිණිස. ඔබ බාලයෙක්. ඔබ අනුන් විවේචනය කරනවා. ඔබ බාලයෙක්. ඒක නිසා තමයි යොහන් 1:12 සඳහන් කරන මාගේ ප්‍රිය දරුවනි නුඹලාට ලියා එවන්නේ උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමාව ලැබූ බැවින්.
දැන් ඔබගේ බාල ස්වභාවය අතාරින්න මොකද ඔබට සමාව ලැබිලා තියෙන්නේ. දැන් තරුණෙක් වගේ කටයුතු කරන්න. ඔබ දන්නවද පේතෘස් යේසුස් වහන්සේ මැරුණෙන් පස්සේ උන්වහන්සේ මලුන්ගේ නැගිට දවස් 3කට පස්සේ ඔබ ගෙදර ගිහිල්ලා කියවන්න. යෝහන් 21ේම පේතෘස් කියන මම යනවා මුහුදු රස්සාවට. මම යනවා මාළු අල්ලන්න. අනිත් ගෝලියෝ ටිකත් ඔහුත් එක්ක ගිහිල්ලා මාළු අල්ලනවා. කිසි මාළුවෙක් හවුවෙන්නේ නැහැ. ජේසුස් වහන්සේ ඇවිල්ලා අහන්නේ මොනවද? මොනවද සඳහන් කරන්නේ 21:5 දරුවෙනි මොනවද කියන්නේ? දරුවෙනි ඒ කියන්නේ බාලේනි මම ජෙව්වා ජෛරේ දැක සපෙන දෙවියන්සේ උඹලා මම උඹලත් එක්ක ඉඳද්දිම උඹලා තාම මාළු අල්ලන්න මුහුදට යනවා. ගොඩට එනකොට බැදපු මාළුයි රොටි තිබුණා. බාලයෝ තමයි තමුන්ගේ ශක්තියෙන් ප්‍රශ්න විසඳන්න යන්නේ දෙවියන් වහන්සේගේ පාමුල බලා ඉන්නේ නැතුව. ඔබට ශක්තිය නෑ ඇදහිල්ලෙන් ක්‍රියා කරන්නට. ඔබට දේව වචනය තුළ ඔබ සම්පූර්ණ නෑ. ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ තරුණයෙක් නෙමෙයි. ඔබ බාලෙක්. ප්‍රශ්නයක් ගුණ ගමන් දන ගහනවා වෙනුවට ස්වාමීන් වහන්සේ දෙස බලනවා වෙනුවට ඔබ ඔබගේ නුවණින් හැසිරලා කටයුතු කරනවා. පේතෘස් කිව්වා රයිට් ජේසුස් එක්ක අවුරුදු 3මාරක් හිටියා ජේසුස් මිෂන් මම යනවා ජොබ් එකට. කෝබේ ඇදහිල්ල. මම කිසි කලක නුඹ අතාරින්නේ නැහැ කියලා උන්වහන්සේගේ වචන සඳහන් කරනවා. මේ ඉක්මනට දවස් 3ට ඔබට මුන්වහන්සේ අමතක වුණාද? මිනිහා අනිත් අයන්වත් අරගෙන ගිහිල්ලා මාළු අල්ලනවා මුළු රෑම මාළු නැහැ. ජේසුස් නිකන් ඉන්නේ නැහැ. ජේසුස් දෙමව්පියෙක්. එයා හොයාගෙන යනවා පස්සෙන් එනවා. කී දිනේ දරුවෝ කැමති නැද්ද අම්මලාට? දරුවෝ ඔක්කොම අම්මලාට කැමති. නමුත් එක තැනකදී අම්මලාට දරුවෝ අම්මලාට කැමති නෑ. ඇයි දන්නවද? ඕනට වඩා පස්සෙන් එනවා. අම්මේ මේ ඉන්න දෙන්නකෝ. ඇයි? ඔබගේ වරද පස්සෙන් ඇවිත් පෙන්නන නිසා. ඒ අම්මට ඕනේ ඔබ වර්ධනය වෙනවා දකින්න. ඒ අම්මට ඕනේ ඔබ නැගිටිනවට. ඒ වෙනුවට ඔබ බාලෙක් මෙන් හැසිරෙනකොට ඒ අම්මා පස්සෙන් එනවා. ජේසු අතෑරලා ජේසු වැඩක් නැහැ කියලා මේ මිනිස්සු යනවා මුහුදු රස්සාවට. මට උත්තර නැහැ. ජේසු ගියා. උන්වහන්සේත් පස්සෙන් එනවා. මගේ සහෝදරයා කියලා කියන්නේ මේ බයිබලේ හරි පුදුම දෙයක්. ඔබ යොහන් 20 බැලුවොත් යේසුස් වහන්සේ මලුන්ගේ නැගිට වෙල මේවා ලියාගන්න. යේසුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටම මත්ගෙලාගේ මරියා සෝන ගාව ඉන්නවා. ගෝලෙ කෙනෙක්වත් හිටියේ නැහැ. මත්ගෙලාගේ මරියා හිතනවා මේ යේසුස් මේ උවන් ගොව්වා කියලා. ඔබතුමා මගේ ස්වාමියාගේ ශරීරය කොයිද තැබුවේ මං ඒකට සුවඳ දාන්න ඕනේ කියලා. යේසුස් වහන්සේ කියන මරියා එවටම රබුනි කියලා හැරෙනවා. මොකද එයා දන්නවා යේසුස් වහන්සේ උට ඇට අඬ ගහපු ස්වභාවය ස්වරූපය ටෝන් එක. මරියා රබුනි මට අත ගසන්න එපා කියලා කියනවා. මොකද මම තාම පියාණන් වහන්සේ වෙතට ගියේ නෑ. ගිහිල්ලා කියන්න මගේ සහෝදරයන්ට. ඔබ ගෙදර ගිහිල්ලා කියවන්නේ මගේ ඇඟ හිරි වැටෙනවා. ගිහිල්ලා කියන්න මගේ සහෝදරයන්ට ඔවුන්ගේ පියාණන් වහන්සේ සහ මගේ පියාණන් වහන්සේ වෙතට මම යනවා කියලා. යේසුස් වහන්සේ මලුන්ගේ නැගිට්ටම මේ හැම ගෝලෙක්ම ජේසුට සහෝදරෙක් වුණා, තරුණෙක් වුණා. නමුත් ඊළඟ පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කියනවා දරුවෙනි නුඹලා ළඟ කන්ට යමක් තිබෙනවද? 21:6 යෝහන් නුඹලා ළඟ කන්ට යමක් තියෙනවද? ඇයි දරුවෝ කියන්නේ ඔබ බාලෙක් වෙන් හැසිරෙනකොට මට සිදුවෙන ඔබට දරුවා කියලා කියන්න. නමුත් මගේ බලාපොරොත්තුව ඔබ තරුණෙක් මෙන් කටයුතු කරන්න. බලන්න පේතෘස් මම යේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා ගියා. පීයක් කොයින්ද මන් දැන තියාගෙන ඉඳලා මේ යේසුස් වහන්සේත් එක්ක අවුරුදු 3මාරක් ගමන් කරා. කොහෙද මන් දැන පීයක් හරි පොඩි කිනිසක් හරි තිබුණා කන කැපුවා අර මිනිහගේ. උත්තම පූජකයාගේ සේවකයාගේ.
මං ඔබ වහන්සේවත් දාලා යන්නේ නැහැ කියලා කිව්වා. 3 සැරයක් කිව්වා මම අඳුරන්නේ නැහැ කියලා. දැන් මාළු අල්ලන්න යනවා. බාලේ වැඩ. අපි එහෙම නෙමෙයිද? හොස්සලංගින් මැස්ස යන්න බෑ. ණයට දුවනවා. අසනීපයක් වුණු ගමන් දොස්තරට ඩයල් කරනවා, channel කරනවා. අඩේ දන ගහලා channel කරනවා ස්වර්ගෙට. ස්වාමින් වහන්සේම ඇවිත් ඔබ උසුව කරනවා. හදිසි වෙන්න එපා. ඇදහිල්ල කෝබගේ. දෙයක් ගොඩනගන්න ගියාම ලෝන් එක ගත්තම ඉස්සෙල්ල මතක් වෙන්නේ. දෙයක් ගොඩනගන්න යනවා නම් දෙවියන් වහන්සේ දෙස බලන්න. කඳු දෙසට මගේ ඇස් වල මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැව් දෙවියන් වහන්සේගෙන්. ආමෙන්. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේ නැත යේසුස් වහන්සේ ඔබෙන් මගින් බලාපොරොත්තු තරුණෙක් මගින් කරන්නේ. වැඩුණු කෙනෙක් වගේ ක්‍රියා කරන්න. බාලෙක් වගේ ක්‍රියා කරන්න එපා. ඔබ දන්නවද? ස්වාමීන් වහන්සේ කියනවා 1 යොහන් 2:13 තරුණේනි නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. තරුණේනි මම නුඹලාට ලියා එවන්නේ නුඹලා කියන්න නුඹලා කවුද මේ නපුරා කියන්න. තරුණේනි නුඹලාට ලියා එවන්නේ නුඹලා මට කියන කවුද නපුරා? කවුරු හරි හිතනවා මගේ පුරුෂයා තමයි නපුරා කියලා. මං කියන ඔබ බාලයෙක් කියලා. කවුරු හරි හිතනවා පාස මගේ ගෑණි තමයි නපුරි. ඔබ බාලයෙක්. ඔබට ඉන්න එක නපුරයි. ඒ යක්ෂයා. මොනවද මෙතන කියන්නේ? ඔබ යක්ෂයාගෙන් ජය අරන් සිටින කෙනෙක්. වව්. කේදෙනෙක් යක්ෂයාගෙන් ජය අරන් තියනවද? ආමෙන්. අනිත් එක්කෙනෙක්වත් ජය අරන් නැහැ. මම ආයිතන කේදෙනෙක් යක්ෂයාගෙන් ජය අරගෙන ඉන්නවද මේ සභාවේ? Praise the Lord. ආත්තික වැඩි වුණා. ඔබ ජය අරන් තියනවා නම් යක්ෂයාගේ පරීක්ෂාවෙන් ඔබ ජය අරන්. ඔබ සිගරට් එකෙන් බය අරන්. ඔබ සුරුට්ටුවෙන් ජය අරන්. ඔබ අරක්කු කාසිප්පු you name it ඔබ එකෙන් ජය අරන්. ඔබ බිරිඳකෙන් එන්නා වූ සියලුම තණ්ඩමාරුත වලින් ඔබ ජය අරන්. හලෙලූයා. එයා මොනතරම් වාව් ගෑවත් ඔබ යේසුස් වහන්සේගේ ප්‍රේමය නිසා ඔබ ජය අරගෙන තියෙනවා. හලෙලූයා. මහත්යාගේ එන ඕන ඡණ්ඩමාරුත වුණත් ඔබ ජය අරගෙන. එයා මොනතරම් ගොරවන සිංහෙක් වුණත් ඔබ යව දරාගෙන යනවා. හලෙලූයා. මිනිස්සු ඔබට මොන දේ කිව්වත් ඔබ ජය අරගෙන. ඔබ ජයග්‍රාහක. නපුරා කියන්නේ යක්ෂයා. යක්ෂයා කවදාකවත් දත් විරිත්තගෙන එන්නේ නැහැ මම යක්ෂයා කියාගෙන. යක්ෂයා විවිධ හැඩතල පාවිච්චි කරනවා. නමුත් ඔබ එකෙන් ජය ගන්න ඕනේ. දැන් මම යක්ෂාත්මයක් වැහිච්ච මිනිස්සෙක් දුන්නොත් ඔබ මොකද කරන්නේ? මොකද කරන්නේ? පාසලට බාර දෙන්න. ඔබගේ අසල්වාසියට යක්ෂාත්මයක් වැහුණොත් ඔබ මොකද කරන්නේ? ඔබ ජයගත්ත මිනිසෙක් නපුරගෙන් ඌ එලවන්න ඔබට බලය තියෙනවා. ආමෙන්. කීදෙනෙක් නපුරගෙන් ජය අරන් තියනවද? කීදෙනෙක් යක්ෂය දුරු කරලා තියනවද? කීදෙනෙක් රෝගීන් සුව කරලා තියනවද? කීදෙනෙක් මුකුත් නැති වෙලාවක හාස්කම අත්දැකලා බලවත් විදිහට ජීවත් වෙලා තියනවද? ඔබ ජයග්‍රාහකයෙක්. ඒ කියන්නේ ඔබ තරුණෙක්. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ තුල තරුණෙක්. ඔබ දන්නවද? ශුද්ධාත්ම බෞතිස්ම ලැබුවන් පස්සේ මේ පේත්‍රුස් උන්වහන්සේව හඳුනන්නේ නැහැ කියපු බාලයා. දැල් මාළු අල්ලන්න ගියේ බාලයා. අනිත් මනුස්සයාගේ කන කපපු ඒ බාලයා. බාලෙක් මෙන් හැසිරෙන මේ මනුස්සයා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණුණෙන් පස්සේ ඔබ දන්නවද? ඔහු අනිත් සහෝදරයෝ 11 දෙනාත් එක්ක හිටගෙන දේශනා කළා තියෙනවා. මාගේ සහෝදර සහෝදරනි තාම වෙලාව 9යි. තුන්වෙනි පැය කියන්නේ 9යි.
නුඹලා සිතන්නාසේ මොවුන් මත් වෙලා නැහැ. ඒ කියන්නේ ඔවුන් මත් වෙලා අරකුව වයින් වලින් නෙමෙයි ශුද්ධාත්මයන් වහන්සේගේ ආලිපෙන්. ඔව් 3000කට ගැලවීම දෙන පිණිස දේශනා කරනවා. ඊට පස්සේ 4 වෙනි පරිච්ඡේදයේ 5000ක් මිනිස්සු ගැලවීම ලබනවා. කවුද? ඒ දුර්වල බාලයෙක් පිටු මිනිසයා දැන් දෙවියන් වහන්සේ තුල තරුණෙක් වෙලා. ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ ඔව් ඒ උපන්දා ඉඳන් කොර මිනිසයාට කියනවා රන් රිදි මට නැත මට ඇති දේ නුඹට දෙමි නාසරි යේසුස්ගේ නාමයෙන් නැගිට විදපන්න කියනකොට ඒ දා මිනිසයා නැගිටලා ඇවිදින්න පටන් ගන්නවා. ඔව් තරුණෙක් වගේ දෙවියන් වහන්සේ තුළ ශක්තිමත්ව ගමන් කරනකොට ඔහුගේ සෙවණැල්ල වැටුනම ඒ මිනිස්සු සුව වෙන්න පටන් ගත්තා. ශ්‍රේණිවන්ත සහෝදරයෝ බඩගිනි වෙලා ඉඳ ඇති ඔහු දර්ශනයක් දකිනවා. ඇතරිල්ලක හැම සතෙක්ම ස්වාමීන් වහන්සේ කියන මරන් කාපන්න. ස්වාමීනි මේක අපවිත්‍රයි. ඔහු කතා කරන්නේ කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. ඒ තරුණෙක් නිසායි. ස්වාමීන් වහන්සේ කියන මම පවිත්‍ර කළ දේ නුඹ අපවිත්‍රයි කියන්නේ කොහමද? එසේනම් ස්වාමීනි මම කරන්නම්. ඔහු ගිහලා කොර්නෙලියස්ගේ අන්‍ය ජාතිකයාගේ ගෙදර ගිහලා වචනේ දේශනා කළා. ඔවුන් අත තබනකොට ඔවුන් අන්‍ය භාෂාව ලබනවා. ඔවුන් සියලු දෙනාම බෞද්ධ කරන එදාම ඒ කවුද? ඔව් තරුණෙක් දෙවියන් වහන්සේ තුල. ඔව් ඇදහිල්ලෙන් හැසිරෙන මිනිස්සේ. ඒ වචනේ අනුව හැසිරෙන මිනිස්සේ. යක්ෂයාගෙන් ජයගත්ත මිනිස්සේ. ඒ අනුව ඔබ තාම බාලයෙක්ද? එහෙම නැත්නම් ඔබ තරුණෙක්ද දෙවියන් වහන්සේ තුල? මොන සදා කරන්නේ? තරුණියනි නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. මට මේ සභාවේ ඔබ දිහා බලලා කියන්න පුළුවන්ද මේ ටික? කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් කියලා කියන්නේ. සූගාලා දෙන්නෙක් කිව්වා. ඒක අනිත් ඔක්කොම කියනවා පාස්ටර් කියන්න බෑ. එසේනම් ඔබ බාලයෙක්ද? වර්ධනය වෙන්න. ළඟ ඉන්න කෙනාට කියන්න වර්ධනය වෙන්න. බාලයෙක් මං හිටිය ඇති. දැන් වර්ධනය වෙන්න. හලෙලූයා. ස්ලයිඩ් එක උඩට යවන්න. හරි. Again the young men. Hallelujah. I'm right it you. Right. ඊළඟේ බලන්න. යෝහන් 1 යෝහන් 2:14b තරුණයනි ඒ කියන්නේ young men නුඹලාට ලියා එව්වේ නුඹලා ශක්තිමත් බැවින් නුඹලා තුල දෙවියන් වහන්සේගේ වචනය පවතින බැවින් නපුරාගෙන් නුඹලා ජයගත් බැවින්ය. හලෙලූයා. දේව දාසයෙකුට මේ වගේ සෙට් එකක් ඉන්නවා නම් ඔව් සාර්ථක පාස්ටර් කෙනෙක්. ඔව් කියනවා නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ වචනය පවතින බැවිනුත් නුඹලාගෙන් නපුරාගෙන් නුඹලා ජයගත් බැවින් මේ කාරණා තුන ඉන්දියරෙක් හැටියට මට ඔබ දිහා බලලා කියන්න පුළුවන් නම් මම වාසනාවන්ත ඉන්දියරෙක්. කීයද කැමතිද පාස්ටර් ජය ගන්නවට? එන වර්ධනය වෙන්න. වර්ධනය වෙන්න. තරුණිනි නුඹලාට ලියා එව්වේ නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවින්ය. ආමෙන්. හලෙලූයා. දවසක් මට කෝල් එකක් ඇවිල්ලා කිව්වා පාස්ටර් අපේ ගෙදර හොල්මන් තියනවද කොයිද? පාස්ටර්ට බැරිද අපේ ගෙදර පොඩි යාඥාවක් කරන්න? මම බ්‍රදර් කිව්වා බ්‍රදර් ඔය අහල පහල යන ගෙරි බල්ලෙක් ඕගලන්ගේ වත්තට ආවොත් ඒකටත් මට අඬ ගහනවද ඌ එලවන්න? නැත්තම් පොල්ලක් අරගෙන දෙකේ චුප් බල්ලා කියලා එලවනවද? බල්ලව නම් මං එලවනවා. එහෙනම් ඔය ඇවිල්ලා ඉන්නේ ගෙරි බල්ලෙක් තමයි කිව්වා. හැබැයි පාස්ටර් මේ හොල්මනක් නේ. ඒකේ මම දැනගත්තා මොහු බාලෙක්. බාලයන්ට බෑනේ ලොකු වැඩ කරන්න. ඉතින් මන්ට සිදු වුණා බයික් එකේ ස්ටාර්ට් කරගෙන ඒ මිනිස්සයා ගාවට ගිහිල්ලා ඊට පස්සේ යාඥා කරලා වතුර ඉහලා
ඒ භූමිය නිදහස් කරලා ඒ මනුස්සයට නිවස බාර දෙන්න. පොඩ හිතන්න අල්ලපු වත්තේ නැත්තම් එහෙල බෑ කොහේ හරි යන හැසිරෙන බලු රාලෙක් ඔබේ වත්තට ආවම ඔබ පාස්ටර්ට අඬ ගහනවා කියන්නේ ඔබ ගැන ඔබ මොනවද හිතන්නේ? ඒ වගේම ඔබ බලවත් වෙන්න ඕනේ යක්ෂයා ගැන හිතන්නත්. ගොරවන සිංහෙක් මෙන් කිව්වට ඌ සිංහෙක් නෙවෙයි. එයා හිතාගෙන ඉන්න සිංහෙක් කියලා. යුදා සිංහයා අපි තුලයි. ඒ යේසුස් වහන්සේ. ඌ සිංහෙක් මෙන් කාව ගිලගම්ද බලනවා. නමුත් ඔබ දිනපතා උන්වහන්සේගේ මූණ සොයනවා නම්, ඔබ දිනපතා යාඥාවෙන් ඉන්නවා නම්, ඔබ තුල යේසුස් වහන්සේගේ වචනේ තුල ශක්තිමත්ව දෙවියන් වහන්සේගේ වචනේ තුල පවතිනවා නම් ඔබ නපුරාගෙන් ජය අරගෙන ඉවරයි. ආමෙන්. ඔබ කියාගෙන ඉන්න එපා පාස්ටර් මන් දුර්වලයි කියලා. පාස්ටර් මට යාඥා කරගන්න බැරුණා කියලා කියාගෙන ඉන්න එපා. මට වචනේ කියවගන්න බැරුණා කියලා කියාගෙන ඉන්න එපා. මේ වෙනකොට ඔබ අවුරුදු 20යි 30යි. ඔබට සමහරකට තාම අන්භාෂාව නැහැ. අවුරුදු 20යි 30යි දෙවියන් වහන්සේ තුල තාම විමසීමේ ආත්මේ නැහැ. අවුරුදු 20යි 30යි දෙවියන් වහන්සේ තුල තාම බයිබලයේ පොත් කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. කී දෙනෙක් දන්නවද? බයිබලයේ පොත් ඔක්කොම. පෙරලන්න. ක්‍රියා 29ට. ටක් ගාලා. හරි ෂොක්. 29ක් නෑ හලෝ. 28යි තියෙන්නේ. දාගෙන පෙරලෙනවා. 28යි තියෙන්නේ. දැන් මට කියන්න ඔබ තරුණෙක්ද? පසුතැවිලි වෙන්න. පොඩි ටෙස්ට් එකෙන් ඔබ ෆේල්. හැබැයි කියන්නේ අනිත් අයන් ෆේල් කියලා. ඔබම ෆේල්. ඒතුමාද අවුරුද්දයි 2යි. ඔබ අවුරුදු 20යි 30යි තාම ෆේල්. මට දුකයි. නුඹලාට ලියුවේ නුඹලා ශක්තිමත් බැවින්. මන් ලියලා එව්වේ ආඩම්බරෙන් පේතෘස් කියන්නේ මේක. සමාවෙන් යෝහන්තුමා කියන්නේ මම මේක ලියලා හෙව්වේ නුඹලා ශක්තිමත්. මේ එපිස වරුන්ට මොහු ලියන්නේ. එපිසේ පාස්ටර් ඔව් එපිසේ වරුන්ට කියනවා මම මේක හෙව්වේ. ඔබලා ශක්තිමත්. වව්. මේ පිළියන්දල වර්ෂිප් ටැබර්නකල් එකට මම ලියා එව්වේ. ශක්තිමත් වෙන පිණිස. ආමෙන්. මාව වරදවා හිතන්න එපා. මා ඔයගොල්ලොත් එක තරහ නැහැ. පොඩි ටෙස්ට් එකක් දුන්නේ. ක්‍රියා 29 පෙරලන්න කියලා. අපි කොහොමද යකා වෙලවන්නේ? අපි කොහොමද රෝගීන් සුව කරන්නේ? අපි තාම වචනේ දන්නේ නැතුව මොනවද තේරෙන්නේ? නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ වචනය පවිත්‍රන බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත් ඔබ ඇදහිල්ලෙන් කතා කරන්න මම ඔබ තරුණයෙක් කියලා කියනවා. සමහර කලට අපි බයයි රෝගවලට. සමහරට යක්ෂාත්මයට බයයි. මේ ඊයේ පෙරේදා මම හම්බෙන්න දරුවෙක් ආවා දුවෙක්. මං කිව්වා ආවල් ගෙදර මේ වගේ හොල්මන් තිබුණේ පාස්ටර් මගේ ඇඟ හිරි වැටිලා. මගේ ඇඟ හිරි වැටෙන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයවම. මුන්දලට ඇඟ හිරි වැටෙන්නේ යකා ගැන කතා කරාම. දරුවෝ සමහරක් අය හොරර් ෆිල්ම්ස් බලන්නේ වෙන්නේ මෙහෙම කරගෙන. ඔය බය වෙන හොල්මන් චිත්‍රපටි බලන්නේ මෙහෙම. යාඥා කරන්නේ නැති මිනිහත් එදාට යාඥා කළ නිදා ගන්නවා. යේසුස් ලේමා ගාලවයි ආඩේ. මට මතකයි මං සේවයට ආපු අලුත මට සිදුවෙනවා පයාගල මේ කැරකොප්පුවක් ළඟින් යන්න. නැත්නම් මේ පිට්ටනියක් ළඟින් යන්න. සමහරට රෑ 9ට 10ට තමයි යන්න වෙන්නේ. මං සිංහයා වගේ බයික් එක යනවා කැරකොප්පුව කිට්ටු වෙනකොට
යේසුස් के नामයෙන් යේසුස් के नामයෙන් අපට බාලෙක් වගේ හැසිරුනේ. ඒ කියන්නේ මොකක්ද කරන්නේ? අර අහක ඉන්න ජේසුව ටක් ගාලා ඇදලා ගන්නවා පිට්ටනිය පහු වෙනකම්. ආයි ජේසුව අතහරිනවා. දැන් මම චික්. මගේ සහෝදරී මන් දන්න ඔබ එහෙම නෙමෙයි. ඔබ වැඩි හිටියෙක්. ප්‍රශ්නයක් ආවම විතරයි ෆාස්ටින් ඉන්න හිතෙන්නේ. ප්‍රශ්නයක් එන්න ඕනේ යාඥා කරන්න. ප්‍රශ්නයක් එන්න ඕනේ පාස්ටර්ව හම්බ වෙන්න. ප්‍රශ්නයක් එන්න ඕනේ කඳු දෙසට මගේ ඇස් ඔසවන්න. දිනපතා කරන්න. මොකද ඔබ උන්වහන්සේගේ පුත්‍රයා. අපි දැන් තාත්තලාට කතා කරමු. තමගේ වෙලාව යනවා. ගොඩක් තියෙනවා කතා කරන ඔයගලන්ට. 1 යොහන් 3:13 I am writing to you fathers because you know him who is from the beginning. පියවරුනි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැනීමේ සිට සිටිනා තැනන් වහන්සේ වඳුනන බැවින්. You know him. ඔබ දන්නවා උන්වහන්සේ කොතරම් බලවත්ද කියලා. ඔබ දන්නවා ඔබ අත්දැකීම් ලබලා තිනවා. ඕ ස්වාමින් වහන්සේට ස්තුති වේවා. දාවිද් තාත්තා කෙනෙක්. දාවිද් තාත්තා කෙනෙක් නිසා තමයි දාවිද් කියන්නේ සිංහයා ආපු වෙලාවේ උන්වහන්සේ මා සමග සිටියා. වලහා ආපු වෙලාවේ උන්වහන්සේ මා සමග සිටියා. දැන් මේ තියෙන ගොලායත්ගේ ප්‍රශ්නේ උන්වහන්සේ මා සමග ඉන්නවා කියලා මම දන්නවා. ඒ father's talk. ඒ තාත්තා කෙනෙක්ගේ කතාවක්. හලෙලූයා. මම සමහර කලට දේවල් හදන්න යනකොට මගේ බිරිඳ නිතරම අහන දෙයක් තමයි සල්ලි තියනවද? මම උත්තර දෙන්නේ නැහැ. මොකද අදහස එනකොට සල්ලි තිබුණේ නැහැ. මම දෙවියන් වහන්සේ දේශ බලලා ඇදෙයිලෙන් පියවර ගන්නකොට සල්ලි ගලාගෙන එනවා. වැඩේ කරන පිණිස. මගේ සහෝදරි තාත්තලා කතා කරන අඩුයි. හැබැයි වැඩේ ඉවර වෙනවා දකින්න අය. ආමෙන්. තාත්තලා හරි අමුතුයි. තාත්තලා අම්මලා වගේ නෙමෙයි. මම අම්මලා පල්ලයට දානව නෙමෙයි. අම්මලා දරුවගේ ක්‍රියාවලිය නැත්නම් process එක බලාගෙන ඉන්න බෑ. ඒකට අත දාලා මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියනවා. නමුත් තාත්තලා ඒකට අත දාන්නේ නැහැ. එහා පැත්තට ගිහලා බලාගෙන ඉන්නවා ආපු දෙයින්. හදිස්සියෙන් හරි ගිනි ගොඩ දැක්කොත් අම්මා මොකද කරන්නේ? ඔය මෙයා හරි ලැජ්ජකාරී. ඉස්සරහට එන්නේ නැති නිසාම ගන්නවා. එන්න. බය නැති වෙන්න. දැන් මේ ගිනි ගොඩ කියලා කියමු. දුව හරි පුතා හරි එනවනම් අම්මා මොකද කරන්නේ? ටක් ගලවෙන්න. මූණ දෙන්නේ ගින්දරට අම්මා තාත්. වයි. තාත්තලා දුවෙන් එන්න මූණ දෙන්න සැලැස්සුවේ දුවට. ඒ තාත්තලා. ඒ හේතුව අපි හැමදාම මේගොල්ලන්ව බේරන්න ගියොත් වටෙන් එන්න සිස්ටර්. කවුරු හරි දොර යන්න. අපි මේගොල්ලන්ව හැමදාම බේරන්න ගියොත් අපි නැති දාකට ඒගොල්ලෝ ගින්දරට හවු වෙනවා. නෝ තාත්තලා මොකද කරන්නේ? ඒ ප්‍රශ්නේ තුලින් ඒ කරදරේ තුලින් ඒගොල්ලන්ට යන්න සලස්වනවා. ඇයි? ඒගොල්ලෝ කියොත් ඒගොල්ලෝ ජයගත්ත සෙනඟක් වෙනවා. ඒගොල්ලෝ මේ දරුව ගැන නෙමෙයි විශ්වාස. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ ඒගොල්ලෝ ආපු කාරණේ ගැන. මම මගේ දෙවියන් වහන්සේත් එක්ක එනකොට මම ජයගත්තා වගේම මෝත් ජය ගන්නට යනවා. ඔව් දෙවියන් වහන්සේ දෙස බැලුවොත් වඩින්න. හලෙලූයා. සිනේවන්ත සහෝදරයා පියවරණි මා නුඹලාට ලියා එවන්නේ නුඹලා පටන් ගැනීමේ සිට සිටින්නා වූ තැනන් වහන්සේව
අඳුනන බැවින්. මෝසස් තාත්තා කෙනෙක්. එයා දැක්කා ඊශ්‍රායල් සෙනගව දෙවියන් වහන්සේ ගෙනාපු විදිය. එයා දැක්ක මුහුද දෙබෑ කරපු විදිය. එයා දැක්ක පර්වතෙන් වතුර ආපු විදිය. එම නිසා ඌ තාත්තා කෙනෙක්. මොකද දෙවියන් වහන්සේගේ හාස්කම දැකපු මිනිස්සු. අදකින්න බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු. සහ ජීවිතයට හිතන්නේවත් නැති මිනිස්සු. 3 දෙනා තමයි දරුවෝ, තරුණයෝ, පියවරු. ජීවිතේට හාස්කමක් ගැන හිතන්නේ නැති අය තමයි බාලයෝ. නමුත් හාස්කමක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන අය තමයි තරුණයෝ. හාස්කම් දැකලා දෙවියන් වහන්සේ කියලා දන්න අය තමයි තාත්තලා. කී දෙනෙක් හාස්කම් දැකලා තියෙනවද? කී දෙනෙක් දෙවියන් වහන්සේ හැටියට දන්නවද? ඔබ එහෙම දන්න කෙනෙක් නම් ඔබ කවදාවත් සැලෙන්නේ නැහැ. කවදාවත් වැටෙන්නේ නැහැ. කවදාවත් සුළු වෙන්නේ නැහැ. ආමෙන්. මම දන්නවා මගේ පුතු රත්නයා මගේ දුවල දෙන්න මං ගැන මේ ආඩම්බරෙන් බලන්නේ. මොකද එයා දන්නවා මේ තාත්තා දෙයකට අත ගැසුවොත් ඒක කරලා තමයි පස්සේ බලන්නේ. ඒකට හේතුව ඒගොල්ලන්ට අවබෝධය තියෙනවා. ඒගොල්ලන්ගේ තාත්තා මීට කලින් දේවල් කරලා ජයගත්ත මිනිස්සෙක් කියලා. ඒක නිසා ඒගොල්ලන්ට ෂුවර් තාත්තා විශ්රාට දාගෙන ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි මේකෙන් ජය ගන්න. මොකද මෙයානේ පටන් ගත්ත වැඩේ. මේක කොහොම හරි කරනවා. ඒ මගේ දරුවෝ 3 දෙනාට ඒ තාත්තා ගැන තියෙන ශක්තිය තමයි මට මගේ දෙවියන් වහන්සේ ගැන තියෙන්නේ. හලෙලූයා. හලෙලූයා. ඔබගේ දරුවන්ට ඔබ ගැන ශක්තියක් නැත්තම් පියවරුනි වර්ධනය වෙන්න. ඔබගේ දරුවෝ දකින්න ඕනේ ඔබ ආත්මික පියෙක් බව. ඔබ ඔබගේ බිරිඳට සලකන විදිය, ඔබ ගෙදර පාලනය කරන විදිය, ඔබ ගෙදර හසුරුවන විදිය, ඔබගේ ජීවිතයේ චරිතය ඔබ ගොඩනගාගත්තු විදිය දේ වචෙන්ට අනුකූල නම් ඔබගේ දරුවෝ ඔබව දකින්නේ පියෙක් හැටියට. යොහන්තුමා ඔබව දකිත් ඒ විදියට. පියවරුනි bring it back. නුඹලාට ලියා එව්වේ නුඹලා පැටන් ගැම්මේ සිටින් now තැනන් වහන්සේව අඳුනන නිසා. මේ අඳුනනවා ගැන I know him. මම දන්නවා උන්වහන්සේ. ශාද්‍රක් මෙෂෙක් අබෙද්නෙගෝ තාත්තලා. මොකද උන් දන්නවා ගින්දර ආවට ඔවුන් පිච්චෙන්නේ නැහැ. මොකද අපේ තාත්තත් අපිත් එක්ක හිටියා. ඔව් පිච්චුනෙත් නැහැ, අපි පිච්චෙනෙත් නැහැ. ජල මැදින් ගියත්, ගෙනි මැදින් ගියත් මම ඒකට හසු වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ මා සමගයි. හලෙලූයා. යේසුස් වහන්සේ කියනවා පියාණනි මට මැරෙන්න තරම් හිතෙනවා මේ වේදනාව. ඒත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. මොකද මම දන්නවා මගේ තාත්තා බලවන්ත බව. ඔබ දන්නවද ඔබගේ දෙවියන් වහන්සේ බලවත් කියලා? එහෙනම් ඇයි අඬන්නේ? උන්වහන්සේ උත්තර දෙන වෙලාවට උත්තර දෙයි. හැබැයි මගේ සහෝදර සහෝදරී ඔබ වචනෙට පටහැනි ජීවිතයක් නෙමෙයි තාත්තා කෙනෙක් හැටියට කටයුතු කරන්නේ. වචනේ සම්පූර්ණ කරපු පියෙක් හැටියටයි. මේ ස්ථානේ වචනේ සම්පූර්ණ කරන මිනිස්සු ඉන්නවද? එසේනම් අතුස්සන්. ස්තුතියි ඔබගේ අවංකකමට. එන අපි තේරුම් ගන්න ඕනේ අපි වර්ධනය විය යුතුයි කියලා. ආමෙන්. අපි තේරුම් ගන්න ඕනේ අපි තාම තාත්තලා වෙලා නැහැ. යොහන් ලියනවා පියවරුනි මා නුඹලට ලියා එවන්නේ නුඹලා පටන් ගැම්මේ සිටින් now. ඒ කියන්නේ මුල ඉඳන්ම මට ජය ගෙන ආපු තැනන්තා ඉදිරියේදී ජය දෙන්න යනවා කියන කොන්ෆිඩන්ස් එක. මෙන්න මේ නිස්සකකම තියෙන එක තමයි ඔබ තාත්තා කෙනෙක් කරන්නේ. ඕනම ප්‍රශ්නයක් කරදරේදී නොසලී ස්වාමීන් වහන්සේව විශ්වාස කරගෙන ඉන්න එක තමයි ඔබ තාත්තා කෙනෙක් කරන්නේ.
ආමෙන්. ප්‍රශ්නයක් මැදින් ඔබගේ දරුවෝ යනවා නම් ඔබ කලබල වෙනවා නම් ඔබ තාත්තා කෙනෙක් නෙමෙයි. ඔබ බාලික. ඔබ පාපේ හැසිරෙනවා නම් ඔබ තරුණයෙකුත් නෙමෙයි තාත්තා කෙනෙකුත් නෙමෙයි ඔබ බාලික. නමුත් ඔබ දෙවියන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ විශ්වාස කරන නිසැලිනස් යනවා නම් ඔබ පියෙක්. රුණි bring it back. නුඹලාට ලියා එව්වේ නුඹලා පැටන් ගැම්මේ සිට sitting now තැනන් වහන්සේව අඳුනන නිසා. මේ අඳුනනවා කියන්නේ I know him. මම දන්නවා උන්වහන්සේ. ශාද්‍රක් මෙෂෙක් අබෙද්නිගෝ තාත්තලා. මොකද උන් දන්නවා ගින්දර ආවට ඔවුන් පිච්චෙන්නේ නැහැ. මොකද අපේ තාත්තත් අපිත් එක්ක හිටියා. ඔව් පිච්චුනෙත් නැහැ. අපි පිච්චෙන්නෙත් නැහැ. ජල මැදින් ගියත්, ගෙනි මැදින් ගියත් මම ඒකට ආසු වෙන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ මා සමගයි. හලෙලූයා. යේසුස් වහන්සේ කියනවා පියාණනි මට මැරෙන්න තරම් හිතෙනවා මේ වේදනාව. ඒත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. මොකද මම දන්නවා මගේ තාත්තා බලවන්ත බව. ඔබ දන්නවද ඔබගේ දෙවියන් වහන්සේ බලවත් කියලා? එහෙනම් ඇයි අඬන්නේ? උන්වහන්සේ උත්තර දෙන වෙලාවට උත්තර දෙයි. හැබැයි මගේ සහෝදර සහෝදරී ඔබ වචනෙට පටහැනි ජීවිතයක් නෙමෙයි තාත්තා කෙනෙක් හැටියට කටයුතු කරන්නේ. වචනේ සම්පූර්ණ කරපු පියෙක් හැටියටයි. මේ ස්ථානේ වචනේ සම්පූර්ණ කරන මිනිස්සු ඉන්නවද? එසේනම් අතුස්සන්. ස්තුතියි ඔබගේ අවංකකමට. එන අපි තේරුම් ගන්න ඕනේ අපි වර්ධනය විය යුතුයි කියලා. ආමෙන්. අපි තේරුම් ගන්න ඕනේ අපි තාම තාත්තලා වෙලා නැහැ. යෝහන් ලියනවා පියවරුනි මා නුඹට ලියා එවන්නේ නුඹලා පටන් ගැම්මේ සිට sitting now. ඒ කියන්නේ මුල ඉඳන්ම මට ජයගෙන ආපු තැනන්තා ඉදිරියේදී ජය දෙන්න යනවා කියන කොන්ෆිඩන්ස් එක. මෙන්න මේ නිස්සකකම තියෙන එක තමයි ඔබ තාත්තා කෙනෙක් කරන්නේ. ඕනම ප්‍රශ්නයක් කරදරේදී නොසැලී ස්වාමීන් වහන්සේව විශ්වාස කරගෙන ඉන්න එක තමයි ඔබ තාත්තා කෙනෙක් කරන්නේ. ආමෙන්. ප්‍රශ්නයක් මැදින් ඔබගේ දරුවෝ යනවා නම් ඔබ කලබල වෙනවා නම් ඔබ තාත්තා කෙනෙක් නෙමෙයි. ඔබ බාලික. ඔබ පාපේ හැසිරෙනවා නම් ඔබ තරුණයෙකුත් නෙමෙයි තාත්තා කෙනෙකුත් නෙමෙයි ඔබ බාලික. නමුත් ඔබ දෙවියන් වහන්සේ දෙස බලාගෙන උන්වහන්සේ විශ්වාස කරන නිසැලිනස් යනවා නම් ඔබ පියෙක්. ඇස් දෙක පියාගන්න. මම තාත්තා කෙනෙක් වෙන්න ඕන කියලා හිතන අය මේ පැත්තට. මම ශක්තිමත් දෙවියන් වහන්සේ තුල තාත්තා කෙනෙක් වෙන්න ඕනි මේ පැත්තට. ඔබ තාත්තා කෙනෙක්ද කියලා ගොන් නෑ කියලා ඔක්කොම වාඩි වෙලා හිටියා. දැන් තාත්තා කෙනෙක් වෙන්න ඕනද කියලා එවම ඒකටත් වාඩි වෙලා ඉන්නවා. ඔබ බාලයි කියලා ඉන්නවා නම් මේ පැත්තට. තාම ඔබ දුර්වලයි. තාම පාපිෂ්ඨ ක්‍රියා කරනවා. ඔබ දරුවෙක්, ඔබ බාලයි. මේ පැත්තට ඇවිල්ලා හිට ගන්න. ඔබ තරුණයි කියලා හිතනවා නම් මම දැන් වෙනවාසික වචනේ තුල යනවා. නමුත් තාත්තා කෙනෙක් වෙලා නැහැ තාම. මැද්දට ඇවිල්ලා හිට ගන්න. ජීවත් වෙලා ඉන්න අය හිට ගන්න. මැරිච්ච අය වාඩි වෙලා ඉන්න. මන් දන්නවා ජීවත් වෙලා කියලා. right. තාත්තලා වෙන්න ඕන කියන දැන් මේ පැත්තට ඇවිදින්. ඔබ වචනේ තේරුම් ගත්තා නම් ඔබ ක්‍රියාත්මක වෙනවා.
ඔබ බාලයෙක් නම් මේ පැතරෙන්. ඔබ බාලයෙක් නම් මේ පැතරෙන්. තරුණයෙක් නම් මැදටෙන්. ඔබ බාලයෙක් නම් මේ පැත්තට එන්න, තරුණයෙක් නම් මැදට එන්න, ඔබ තාත්තා කෙනෙක් වෙන්න ඕන නම් මේ පැත්තට එන්න. අම්මලා ඇලර්ජික්. අම්මලා කලබල වෙනවනේ. තාත්තලා මේ පැත්තට, බාලයෝ මේ පැත්තට එන්න. බාලයෝ කියන්නේ වයසින් නෙමෙයි. ප්‍රශ්නයක් එන්න බෑ, තාම මම සැලෙනවා. මට ඇදහිල්ල අඩුයි. මාතින් පාපය සිදු වෙනවා. මම වෙනස් වෙන්න ඕනි කියලා හිතනවා නම් මෙතනට එන්න. ඔබගේ මේ ක්‍රියාව ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඔබට පුළුවන් මට කොලේ වහලා ඔය පැත්තකටලා ඉන්න. නමුත් මගේ සහෝදරය සහෝදරි, අද ඔබ පිළිගන්නවා නම් ඔබ ඇත්තටම කවුද කියලා ස්වාමීන් වහන්සේ ලෑස්ති ඔබ වෙනස් කරන්න. හලෙලූයා. Thank you Jesus. කේන්ති නෑ ඔය පැත්තේ ඉන්න තාත්තලා අතර. තද වෙන අය. එවන අතුසන්. එන ඔබ බාලෙක් මේ පැත්තට. එක ප්‍රශ්නය ඇහුවේ කට්ටිය මේ පැත්තේ. ඔබගේ අවංකකමට මං ස්තුතියි. එන අපි මේ පැත්තට ගියමු. යේසුනේ මාව තරුණ කරන්න. දැන් එන්න මාව අනුගමනය කරන්න. යේසුනේ මාව තාත්තා කෙනෙක් කරන්න. මගේ බාල ස්වභාවය අයින් කළ මාව තාත්තා කෙනෙක් කරන්න. මුළු සභාවම මේ පැතරේ. මුළු සභාවම කියන්නේ යාඥා කර කර එන්න. යේසුනේ මාව වැඩිහිටියෙක් කරන්න. මාව බලවත් මිනිසෙක් කරන්න. වචනය තුල පවතින තාත්තා කෙනෙක් කරන්න. හාස්කම් මගේ අතින් වෙන්න ඕනේ. යක්ෂ මට ඕනේ දුරු කරන්න. ආමෙන්. මම කැමති මේ සභාව සූරපප්පා වගේ වෙනවා. රෝම කාර්යෝ දැක්ක ගමන් ඒ මේ ඉන්න ඔක්කොටම ආසයි රෝම කාර්යයන්ට ගහන්න. කීයද දැකලා තියෙන දෙක කතාව නාට්‍ය. යකෙක්ව දැක්ක ගමන් ඔගොල්ලෝ පාස්ටර් මට දෙන්න ඌව දුරු කරන්න, මට දෙන්න ඌව දුරු කරන්න කියලා කියපු දාට එනව නේද? එදා තමයි මං සාර්ථක පාස්ටර්. ඈ රෝගීද හොස්පිටල් එකේද පාස්ටර් මම යාඥා කරන්න, මට මාව යවන්න. අන්න එදාට මම සාර්ථක පාස්ටර් කෙනෙක්. පාස්ටර් අපි අල්ලපු ගෙදර මිනිස්සයා ගෙදර හොල්මන්දෝගෙද පාස්ටර් බයිද පොඩක් යාඥා කරන්න. ඒ කියන්නේ මම සෑහෙන යාඥා කරන්න වෙන ඕගොල්ලන්ව බලවත් වෙන පිණිස. තේරෙනවද මං කියන දේ? පාවුල් පේතෘස් තුමා අරක දාන්න. යොහාන් තුමා පේතෘස්ගේ ජීවිතේ දැක්කා ඒ විදිහට. මම දකින්න ඒ විදිහට. ඔව් යේසුස් වහන්සේ වෙතට එනකොට දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් හිටපු තාත්තා කෙනෙක්. ඒත් ඔව් බාලෙක් වගේ හැසිරුණා. කේන්ති ගත්තා. පී අරන් කන කැපුවා. ලොකු ටෝක්ස් දුන්නා. අනික් ගෝලයා ගැන මොනවද ඔබ වහන්සේ කියන්නේ කියලා හැව්වා. ඒ ඔක්කොම විමසා බැලුවා. නමුත් ඊට පස්සේ ඔව් හාස්කම් කරා. රාන් රෙදි මට නැත, මට ඇති දේ නුඹට දෙමි. අන්නේ ජාතින්ට පවා සුද්ධාත්ම බවස්ම ලැබෙව්වා. ඔහුගේ සෙවණෙන් ලැබෙට ඔව් තරුණියෙක් මගේ ක්‍රියා කළා. ඊට පස්සේ ඔව් පේතෘස් 1 පේතෘස් 2 පේතෘස් ලියනකොට ඔබේ යවුම් පත්‍ර දෙක කියවන්න. ඔව් සැබෑවටම තාත්තා කෙනෙක් වෙලා. ඔබ දන්නවද ඔව් කුරුසිය ඇන ගහපු වෙලාවේදී ඔව් කිව්වා මම යේසුස් වහන්සේ වගේ කුරුසිය ඇන ගහන්න සුසු නෑ. මගේ ඔළුව පල්ලෙහාට දාලා කකුල් දෙක උඩට දාලා මාව ඔව් මරණයට පවා බය වුණේ නෑ. මොකද ඔව් තාත්තා කෙනෙක් වුණා. මේ උදෑසන මම කැමති මා ඇතුළේ ඔබ සිව් දෙනාම පියෙක් වෙනවට. ඒ කෙසේද? වචනය තුල සම්පූර්ණ වෙලා ඉඳීම.
ආමෙන්. පියාණන් මේ ආවව සියලු දෙනාට මොවුන් කීකරුණා ස්වාමිනී මේ ආවව සියලු දෙනාට වහන්සේ ආශිර්වාද කරන්න. ඔවුන්ගේ වර්ධනය ඔවුන්ම දකින්න සලස්වන්න. ඔවුන්ගේ වර්ධනය ඔවුන්ටම දැනෙන්න සලස්වන්න. ඔවුන්ගේ වර්ධනය ඔබ වහන්සේ තුළ ඔවුන් ශක්තිමත් කියලා ඔවුන්ටම දැනිලා. යක්ෂයෝ ඔවුන්ව අත්හැරලා යනවා. රෝගය ඉබේම හැලිලා යනවා. සඵලත්වයේ ආශිර්වාදය ඔවුන් කරා පැමිණෙන්න යනවා. ඔවුන් කරන කියන දේ සමග ඔබ වහන්සේ ඉන්නවා කියලා ඔවුන්ට දැනෙන්න යනවා. මම ආශිර්වාද කරනවා. යේසුස්ගේ නාමයෙන්.